මොකද්ද කරන්න හිතාන්නේ? අපි මේ ගැන කල්පනා කරලා බලලා ලෝයත් එක්කත් කතා කරලා තීරණයක් ගන්න ඕනේ. ඔයාලට මේ සම්බන්ධයෙන් වෙන කවුරු හරි සැකද? තාත්තට සිහිය එනකන් අපිට මොකුත්ම කියන්න බෑ සාජන් මහත්තයා. මොකද අපි දන්න තරමින් තාත්තට හතුරු ඉඳලා නැහැ. මොකක් හරි පෞල් ප්‍රශ්නයක් වගේ මොනවා හරි. Hello? ඔව් සෙනරි කියන්නේ. මොකක්? අම්මන් ඇක්සිඩන්ට් වෙලා. හරි සෙනරි මං එන්න හොස්පිටල් එක ළඟට. නැන්දේ! නැන්දි ඉක්මනට එන්නකෝ. අනේ නැන්දේ අම්මන් ඇක්සිඩන්ට් වෙලාලු. කොහෙද? හොස්පිටල් එක ළඟ තාත්තව ගෙනියන්න යද්දි මම යන්න ඕනේ නැන්දේ. ඉන්න මහත් එන්න. එපා දැන් අම්මා එනවනේ. නැත්නම් අම්මා ඇවිල්ලා හැරිලා යයි. අනිත් එක තාත්තත් එනවනේ. මං ගිහින් ඇවිල්ලා නැන්දට කෝල් එකක් දෙන්න. අබි වතුරක නෙමෙයි ඉන්න තිබ්බා. කොහොනේ අර එනවා කිව්ව මිනිස්සු තාම නැහැ. දැන් ඒ පූජා මට ඔෆිස් එකට ටිකක් යන්න වෙනවා. ඇයි හදිසියද? ක්ලයන්ට් කෙනෙක්ට එන්න කිව්වා මේ දැන් ඇවිල්ලා ඇති. වගේ මම මේ කල්පනා කරේ ඔයා තනියම මං තනි විදිහ අද විතරක් නෙමෙයින්නේ. නෑ ළමයෝ මං කිව්වේ වා කොහොමද මේ තාත්තගට තනියම කරගන්නේ? වගේ ලෙන්න. මං ටක් ගාලා එන්නම්. වතුර එක නිවුණාට පස්සේ අරගෙන ඇවිල්ලා ටවල් එකෙන් නිකන් පිහදන්න. උණුවෙන් එහෙම තියන්න එපා. හරි මං දන්නවා. මං ටක් ගාලා එන්නම්. Excuse me අම්මන් කියලා කෙනෙක්ව ගෙනාවද? අනේ අර කොහොමද දැන්? මොන වෙලාවද ගෙනාවේ? ඇක්සිඩන්ට් එකක් වෙලා. දැන් පැය භාගයක්වත් නැහැ. පැය භාගයක්? නෑ එහෙම කෙනෙක් නම් මෙහෙට ගෙනාවේ නෑ. අභිමන් කියලා කෙනෙක් මෙහෙට ආවේ නෑ. මට කිව්වනේ මේ හොස්පිටල් එකේ කියලා. අර යාගේ තාත්තට කොහොම එකක් හැදිලා හිටියේ. ඔය කියන්නේ අර ඇක්සිඩන්ට් එකක් වෙලා පස්සේ කොහොම එකක්? එයා තමයි. එයාව අද උදේ ගෙදර එක්කන් ගියානේ. උදේ අද්දි තමයි ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා. එයාලා උදේ ගියා. මෙහෙන් දැන් මේල් නර්ස් කෙනෙකුත් ගියා. එයාගේ පුතාට තාත්තගේ වැඩ ටික තරින් කරගන්න අමාරුයි කියලා. කීයට විතරද මෙහෙන් ගියේ? අපේ මේල් නර්ස්ුත් ගිහිල්ලා දැන් විනාඩි 15ක් විතර වෙනවා. හෙලෝ සෙනුරි මං හොස්පිටල් එකේ ඉන්නේ. හොස්පිටල් එකෙන් කියනවනේ අභිමන් ගෙදර ගියා කියලා තාත්තා වරන්. සෙනුරි මොකද hina වෙන්නේ? අභිමන් ගෙදර ගියා. ඉතින් ඔයා මට කිව්වේ අභිමන් ඇක්සිඩන්ට් වුණා කියලා. කවුද ඔයාට කියන්න කිව්වේ සෙනුරි? සෙනුරි. හෙලෝ හොඳින් කතා කරාට ආයෙත් නැහනේ. අනිත් එක කොහොමද තව ගෙදරින් එවන්නෙත් නැහැ. Anyway. Thanks ආවට. මෙච්චර ලොකු බොරුවක් කියලා ඇයි මාව ගෙන්න ගත්තේ? මං හිතුවේ ඔයාගේ හිතේ අභිමන් ගැන තිබ්බ ආදරේ නැති වෙලා කියලා. බලන්නත් ඔයා තාමත් අභිමන්ට ආදරේනේ. මේ හැමදේම ඔයා කරේ කියලා දැනගත්තට පස්සේ මගේ හිතේ අභිමන්ට තියෙන තරහ නැති වුණා. ඒ වුණාට අභිමන්ට නම් ආ වහකච්චුවා.
ඒ ඉතින් ඔයා නිසානේ. ඔයා දැන් දැනගත්තද මේ පූජා කියන්නේ කවුද කියලා? ඔව් පූජා මන් දන්නවා. ඔයා කෙල්ලෙක් වෙන්න කොහෙත්ම සුදුසු නැති කෙනෙක්. කෙල්ලෙක් ගාව තියෙන්න ඕනේ එක ගතිගුණයක්වත් ඔයා ගාව නැහැ පූජා. ඒකට නම් වග කියන්න ඕනේ ඔයාගොල්ලෝ. මොකද මම මගේ පාඩුවේ හිටියේ. ඔයා තමයි මගේ අභිමන්ගේ මැද්දට පැනලා මාව මේ තත්ත්වයට ඇදලා දැම්මේ. දැන් ඉතින් මම පස්සට යන කෙනෙක් නෙමෙයි. ඉස්සරහට ගියා කියලා ඔයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඔයා හිමද මං ගැන හිතාගෙන ඉන්නේ? හා? අච්චර ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක්ව බල්ලෙක්ගේ තත්ත්වයට ඇදලා දාපු මට ඒ කම්පැනි එකේම රුපියල් 30000 පඩියට වැඩට ආපු ඔයාව පල්ලෙහාට ඇදලා දාන්න එක මට මහ ලොකු දෙයක් නෙමෙයි කුරු. මම මේ ගොඩාක් ඉවසීමෙන් කතා කරන්නේ පූජා. මොකටද මාව මෙහාට ගෙන්නුවේ? මට පේනවා ඔයා ගොඩාක් ඉවසීමෙන් කතා කරනවා. ඒ වුණාට ඉතින් මට ඉවසීම නැහැනේ. එදත් මගේ ඉවසීම නැති නිසා තමයි කුරුළු ලොයිඩ් අංකල්ට මෙහෙම වුණේ. මං ඉස්සෙල්ලාම කරේ යාගේ කාර් එක නරපේ. මං හිතුවා එයා බය කරන්න විතරයි. කොහෙද ඉතින්? එයා මාවත් රටලා කාර් එකෙන් පැනලා දිව්වනේ. ඊට පස්සේ මට කරන්න දෙයක් නැහැ. මං කරේ වෙඩි වැදිච්ච ලොයිඩ් අංකල් පාරේ වැටිලා හිටියා. මම මොකද කරේ? එයාගේ කාර් එක මරන් ගිහිල්ලා එයාගේ ඇඟ උඩින් ගියා. මං හිතුවේ ලොයිඩ් අංකල් මැරුණා කියලා. නෑනේ. පණ තියෙනවා. ඒකට තමයි නෑ. දැන් ඉතින් ලොයිඩ් අංකල් මැරුණටත් වඩා අර දුක්ඛිත ජීවිතයක් නේ ගෙවන්නේ. ඔයා කිව්වා හරි කුරුයි. එදා ලොයිඩ් අංකල් ඔයාලගේ ගෙදර එන්න හැදුවේ ඔයාගේ අභිමන්ගේ කසාද ගැන ඔයාලගේ අම්මත් එක්ක කතා කරා. එදා ලොයිඩ් අංකල් අපේ ගෙදරින් ආවේ මාව එපා කියලා. ඒකට තමයි ලොයිඩ් අංකල් ඔය විඳවන්නේ. පොඩ්ඩක් ඔයා හිතලා බලන්න. බැරි වෙලා හරි ලොයිඩ් අංකල් ඔයාලා දෙන්නව කසාද බැඳවන්නේ. මම මොනව කරේ? ඔයාට මේ දේවල් වලට විඳවන්න වෙයි පූජා. ඔයාට මේ හැම දෙයකටම විඳවන්න වෙයි පූජා. ඒක මතක තියාගන්න. ඒකට තමයි මම ඔයාට අද එන්න කිව්වේ. ඔයා දන්නවද? දැන් මේ හැම දෙයකටම වැරදිකාරය වෙලා තියෙන්නේ ඔයා. අපි ළඟ ඒකට සාක්ෂි ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා හොඳ ළමයා වගේ ලියුමක් ලියන්න මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ඔයාගේ ඉක්මන් කෝපෙට කියලා. අන්තික තව දෙයක්. ලියන්න මේ කිසිම දෙයකට වෙන කිසිම කෙනෙක් සම්බන්ධ නැහැ කියලා. ඔයාට තේරුණානේ? හිතුවද මම පිස්සු බල්ලෙක් කෑවා කියලා? මම මොකටද ඔයාගේ පව් කර ගහන්නේ? ඔයාට කර ගහන්න වෙනම කුරුළු. නැත්තම් ඉතින් ඔයා මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන දෙන්නගේ ජීවිත දෙක ඔයාට නැති වෙයි. මම ඒක කරනවා. මං ඔයාගේ අම්මව පාරේ බැලුවා. පූජා. ඉතින් මන් ලේ දුන්නේ ඔයා වගේ හැපින්නකට කියලා දන්නවනම් මං ඒ ඇඳේම මැරෙන්න දාලා පැත්තකට වෙනවා. මොනවද? අම්මා ගැන කිව්වට ඔය අහුවේ අනිත් කෙනා කවුද කියලා? මගේ ලෝයේ ගෙදරට එන්න සයින් එකක් දාලා තියෙනවා. කුරුළු තනියම එහෙම යනවට මං කැමති නැහැ රේෂ්මා. මාත් කිව්වා ඒ කතාව. අද අයියා එනවනේ. ඒකයි මට ඉන්න කියලා කිව්වේ. කෝන් එකක් දීලා බලමු. මොකද දුන්නේ? ඒක බොරුවක් අම්මේ. පූජා මාව ගෙන්න ගන්න ඕන නිසායි සෙමිලට කියලා බොරුවට කෝල් කරලා තියෙන්නේ. පුදුම කෙල්ලෙක්නේ. එහෙනම් මොකටද ගෙන්නගෙන තියෙන්නේ?
වෙන මොකටද නැන්ද? එයාට ඕනේ අපිව බය කරලා එයාට අවශ්‍ය දේ කරගන්න. දැන් පූජා මොනවද කියන්නේ? එයා කියනවා එයා කියන විදිහට අපිට වැඩ කරන්න. එහෙම නැත්නම් අම්මවයි මාවයි. දැක්කනේ දුව. ඒකයි මං ඔයාට කියන්නේ. අපිට මේ මිනිසුත් එක්ක හැප්පෙන්න බෑ. අපි දෙන්නට ඉන්නේ අපි දෙන්න විතරයි. එයාලා මොනවද ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ? එයා කියනවා මේ හැමදේම උනේ මගේ ඉක්මන් කෝපය නිසා කියලා ලියුමක් අත්සන් කරලා දෙන්න කියලා. නැත්නම් ඒගොල්ලන්ට මට විරුද්ධව ඉදිරිපත් කරන සාක්ෂි ඕන තරම් තියෙනවලු. ඔව් කුරුළු. ඔයා හොස්පිටල් එකට ගිය එකෙන් උනේ ඔයාට විරුද්ධව ඒගොල්ලන්ට සාක්ෂි එකතු වුණ එක විතරයි. ඒගොල්ලෝ නඩුවක් දැම්මොත් අපිට කිසිම දෙයක් කරන්න නැති වෙනවා. හරි. ඔය ලියුම දුන්නාට පස්සේ ඔයාට කරදරයක් වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ සහතික වෙනවද? අපිට යාළුවා විශ්වාස කරන්න පුළුවන්ද නැන්නේ? අනේ දුව අපි මේ ප්‍රශ්نين ඈත් වෙමු. අම්මේ එහෙම කළොත් මේ මුළු ලෝකෙම මාව වැරදිකාරයෙක් අපරාධකාරයෙක් ගන්නට හම්බුණු ගන්නවා. ඒ මිනිස්සු අට කරදර කරයි ඒකයි කියන්නේ. කරපු දෙන් අම්මේ. අම්මා විශ්වාස කරන්න. මං දැන් හැම දෙයකම ඔළුව පහත් කරන් හිටපු කුරුළු නෙමෙයි. මගේ හිතට ශක්තියක් ඇවිත් තියෙන්නේ. ඒ අය මට කරදර කරන්න ඒ ශක්තිය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අපි තුන්දෙනා කොහොමද මේ මිනිස්සුන්ට තනියම මුණ දෙන්නේ? කවුද අපිට ඉන්නේ? නංගි තාත්තේ ඔයාට මම කියපු දේ තේරුණානේ? හෙට උදේම ඔයා හෙට යන්න. සුබ වැඩක් කරන්න යනකොට අරක්කු කරන්නේ මෙඩ. හෙට මොකටද? මං අදම ලියුම හදාගන්න ගිහලා දෙන්නම්. එයා සංගරයි නේද මෙඩ? එයා අත්සන් කරනවා. එයාට අනිවාර්යයෙන්ම අත්සන් කරන්න වෙනවා. ඔය තරම් විශ්වාසෙන් කොහොමද කියන්නේ කුරුළු අසං කරයි කියලා? ඔයා මොනවද කුරුළුට කිව්වේ? තාත්තට මං කියපු දේවල් වැඩක් නැහැනේ. තාත්තා මාව විශ්වාස කරන්නකෝ. එයා අනිවාර්යෙන් අත්සන් කරනවා. හරි. එහෙනම් දැන් ඔයා යන්න. හොඳයි මෙඩ. බයි. තාත්තා මට කියනවා ලෝයස්ලා ඉස්සලා කිසිම දෙයක් කතා කරන්න එපා කියලා. තාත්තා මේ මනුස්ස ඉස්සරහ මගෙන් ප්‍රශ්න අහනවා. ආර්ථික ප්‍රශ්නේ ලොයිඩ් කතාවේ කියන එක විතරනේ. දැන් මොකද මේ කුරුළු පස්සේ පන්නේ? තාත්තේ මේක තමයි කුරුළු ගැන අභිමන්ට විශ්වාසය නැති කරන් තියෙන අන්තිම අවස්ථාව. අපි කොහොම හරි කරලා කුරුළුගෙන් ලියුමක් ගත්තොත් අපිට පුළුවන් ඒක අභිමන්ට පෙන්නලා ඒ දෙන්න අතර තියෙන විශ්වාසය නැති කරන්න. තුව පුරව වැඩි කල් තියෙන්නේ. ඒ කවදා හරි එළියනවා. ලොයිඩ් සනීපුණු දවසට හැමදේම කියයි. තාට ඔයා අභිමන් බැඳලා හිටියත් මං නම් හිතන්නේ ඔයාව මං ඔය ගැන හිතුවේ තාත්තට කලින්. හැබැයි මොන හේතුවක් නිසා හරි ලොයිඩ් අංකල් මට විරුද්ධව කට ඇරියොත් මම මේ දිගුරලා කියන්නේ තාත්තේ. ඒ ලොයිඩ් අංකල්ගේ අවසාන දවස.
මොකක්ද ඔයා මට මේ කරලා ගිය චන්ද්‍රාදිත්‍ය? ඇයි අපිව මෙච්චර අසරණ කළේ? මගේ ළමයි දෙන්න දෙපැත්තකට වෙලා වෛරක්කාරයෝ දෙන්නෙක් කරලා ඉවරයි. මම මොකද කරන්නේ? කවද වෙනකම් මම මේ රහස දෙන්නගෙන් හංගගෙන ඉන්නද? දෙන්නගෙන් එක්කෙනෙක් මරුණට පස්සේද මට මේ රහස හෙලි කරන්න වෙන්නේ? මට මේක තවත් දරා ගන්න බෑ චන්ද්‍රාදිත්‍ය. ඉන්න තැනකින් ඇවිත් මගේ ළමයි දෙන්නව බේරගන්න. මන් දන්නවා ඔයා කොහේ හිටියත් අපි තුන් දෙනා දිහා බලාගෙන ඉන්නවයි කියලා. ඇයි ඉස්සරහට එන්නේ නැත්තේ? ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් නැති වෙන කන්න බලන් ඉන්නේ. මට ඕන දඬුවමක් දෙන්න. ඔයා දෙන ඕන දඬුවමක් බාර ගන්න මං කැමතියි. ඇවිත් මේ ළමයි දෙන්නව බේර ගන්න. දැන් ඇති බලාගෙන හිටියා. ඇයි? ඔය මාත් එක්ක තරහින් ඉන්නේ. මට ඇතුළටත් එන්න කියන්නේ නැද්ද? මොකටද ආවේ? මම ආවේ ඔයාගෙන් අස්සනක් ගන්න. අද පූජා මැඩම් එක්කලා කතා කරා නේද? කියන්නේ දෙන විස්තරේ. ගෙදර කවුරුවත් නැහැ. ගෙදර අයගෙන් මට වැඩක් නෑ මිස් කුරුළු. මම ආවේ ඔයාව හම්බ වෙන්න. මට මේක අස්සන් කරලා දෙන්නවද? ඒ වුණාට මං අම්මගෙන් අහන්න ඕනේ. ඔයාක දීලා යන්න. මං අස්සන් කරලා තියන්න. මේක ඇතුළේ ලියුම තියෙනවා. ඔය අස්සන් කරලා මට කෝල් එකක් දෙන්න. මං ඇවිල්ලා නැහැ. මොන වුණත් ඔයා පූජන ඕන කියපු දෙයට එකඟ වෙච්ච එක ලොකු දෙයක්. එයාගෙම හොඳ කෙනෙක්. මට තරහ ගියා මං නේද? අස්සන් කරලා තියන්න. අපි මෙහෙන් යමු අම්මේ. අනිවාර්යෙන්ම යමු. හැප්පින්නක් එක්ක හැප්පුණොත් වතුර බොන්නවත් වෙලාවක් නැහැ. පූජා!